එහෙනම් ඔයගොල්ලෝ නැතුව ක්ලාස් එක අද කරනවා. හේතුව ඉතින් ඔයගොල්ලන්ට සමහර අයට කරන්ට් එක නැහැ. ඊළඟට මට කරන්ට් එක තියෙන ලාට ඔයාලට නැහැ. ඒ නිසා මම රෙකෝඩින් එක දෙන්නම්. හරි? රෙකෝඩින් වලට සල්ලි ගන්න නැහැ. මොකද මේ තියෙන සිටුේෂන් එකත් එක්ක මට එහෙම රෙකෝඩින් වලට සල්ලි ගන්න බෑ. හේතුව ඔයාලටත් කරන්ට් එක නැහැනේ. මම වෙනද ගත්තා. මේ ඉන්ටර්නෙට් බිල් එක වැඩි වෙන නිසා ඒවට මේ මාසේ ඕනේ නැහැ. හේතුව ඉතින් කරන්ට් එක යන ප්‍රශ්නේ. හරි. ඕගොල්ලෝ මං හිතනවා පාඩම් කරනවා ඇති කියලා මේ අනිවාර්යෙන් පාඩම් කරන්න ඉතින් හැමදාම එහෙම දේශනයක් දෙන්න ඕනේ නැහැ කියලා මං හිතනවා. හරි. එහෙනම් අපි මම කියන්නම් ඕගොල්ලෝ ලියා ගන්න. මට මතක අන්තිමට අපි කරේ තියරි ක්ලාස් එකේ ආවේනික අගේ අර්ථ දැක්වීම ඩිෆෝල්ට් කියලා මාතෘකාවක්. හරි. දැන් අත මාතෘකාව ලියා ගන්න. ඒක නෙවෙයි නම් කරලා තියෙන්නේ මට පොඩ්ඩක් මේ ඔයගොල්ලෝ වීඩියෝ රෙකෝඩින් එක බලන අතරේ මට මෙසේජ් එකක් දාන්න අක්කේ ආවේනිකගේ අර්ථ දැක්වීම ඩිෆෝල්ට් කියන එකක් කතා කරලා නැහැ කියලා. එහෙනම් අපිට ඒක කතා කරන්න පුළුවන්. හරි. මට මතක විදියට අර්ථ දක්වා තිබෙන වගු සඳහා ඕල්ටර් ටේබල් සමග චෙක් භාවිතය ඒ ගැන ඔයාලත් එක්ක කතා කරා. හරි. කතා කරලා නැත්නම් කියන්න. මම ඒක කතා කරන්නම්. හරි. අද ලියන මාතෘකාව අර්ථ දක්වා තිබෙන වගු සඳහා alter alter table සමග default භාවිතය alter table මෙතන සමග කියලා ලියන්න default භාවිතය default default භාවිතය හරි ටයිප් කරන එකක් තමයි ඉතින් මටත් තියෙන්නේ හරි මේකේ සින්ටැක්ස් එක මතක ඇති ඩේටාබේස් එකක් ක්‍රියේට් කරද්දි මොකද්ද පාවිච්චි කරන්නේ ක්‍රියේට් ඩේටාබේස් කියලා ඊළඟට නම දානවානේ ඒ ඔක්කොම මතක තියාගන්න හරි සින්ටැක්ස් කියලා ලියා ගන්න සින්ටැක්ස් එක කියන්නේ කොහොමද ඒක ලියන්නේ කියලා හරි අපි හිතමු දැන් ඔයාලට මොනවා හරි Python කෝඩ් එකක් ලියන්න ඒක එතකොට සින්ටැක්ස් එකක් කියනවානේ if තියෙනවා while තියෙනවා ඒ වගේ අර පාවිච්චි කරන ක්‍රමවේදයක් තියෙනවා අන්න ඒ වගේ අර්ථ දක්වා තිබෙන වගු සඳහා alter table සමග default භාවිතා කරන්න නීතියක් තියෙනවා මේ විදිහට තමයි පාවිච්චි කරන්න ඕන ඩමි එක ලියා ගමු ඔයාලා ලියන්න alter table මම කැපිටල් අකුරෙන් ලියන ඒවා අනිවාර්යෙන් මේ ලියවෙන්න ඕන දේවල් alter table නේ ඒ කියන්නේ ටේබල් එකට නමක් ඔයා කැමති නමක් දෙන්න පුළුවන් හරි එතන තියෙන නම හරි අපි හිතුව ස්ටුඩන්ට් කියලා ටේබල් එකක් නම් අන්න ටේබල් නේම් එක ස්ටුඩන්ට් ඊළඟට alter call name alter call name COL call name ඔයගොල්ලෝ දන්නවා ඇති අගෝස්තු එක්සෑම් තියෙනවා කල් ගියේ නැහැ කියලාත් නේ set default මේ කැපිටල් වලින් ලියන ඒවා ලියා ගන්න මේ විදිහටම DEFAULT default value alter default value දැන් මම මේකට උදාහරණයකුත් දෙනවා VAL UE default value PERSON presents ඊට පස්සේ column name එකක් දෙනවා city set default එකක් දෙනවා Colombo හරි ඔන්න ඔය වගේ දැන් මෙතනට තේරෙන්නේ නැති call name එකට city කියලා දුන්නා value එකට Colombo හරි
තේරෙන්නේ නැති. තේරුම් නැත්නම් අහන්න තියෙන විදිය. ඊළඟ මාතෘකාව ඩිෆෝල්ට් අගය ඉවත් කිරීම. ඩිෆෝල්ට් අගය ඉවත් කිරීම. දැන් සිටි එකට කොළඹ කියලා දාලා තිබ්බනේ ඩිෆෝල්ට් විදියටනේ. කියන්නේ ඒ ළමයා සිටි එකක් දාලා නැත්තම් එතනට කොළඹ කියලා ඇඩ් වෙනවා. හරි. එතකොට දැන් මම කරන්න හදන්නේ ඒ ළමයා හරි කවුරු හරි මොකක් හරි දාලා නැත්තම් මේ ඩිෆෝල්ට් අගය ඉවත් කරන්න. හරි? ඩිෆෝල්ට් අගය ඉවත් කිරීම කියලා මාතෘකාව ලියන්න. මම ඒක වෙන පේජ් එකක ලියන්නන්නේ. ඩිෆෝල්ට් අගය ඉවත් කිරීම. ඩිෆෝල්ට් වලට අකුරු දාන්න D E F A U L T D E F A U L T ඩිෆෝල්ට් අගය ඉවත් කිරීම වරහන් ඇතුලේ ලියා ගන්න. drop a default D E F A U L T drop a default. හරි? හරි. ඊළඟට මොන හරි තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් අනිවාර්යෙන්ම අහන්න. drop a default. ඊළඟට දැන් ලියන්න මෙහෙම සිංහලෙන් ඡේදයක් විදිහට මේ මාතෘකාවට ඡේදයක් ලියන්න. තීරුවක් සඳහා අර්ථ දක්වා තිබෙන ආවේනික අගය තවදුරටත් භාවිතය ඉවත් කිරීම drop default භාවිතයෙන් සිදුවේ. හරි. ඊළඟට ලියමු. දැන් ඒකේ සින්ටැක්ස් එකක් ලියා ගන්න බෑ. සින්ටැක්ස් කියලා දාගන්න. සින්ටැක්ස් එක කියන්නේ මේ ලියන්න ඕන විදිය මම මේ සින්ටැක්ස් කිය ලියන්නේ. හරි? TAX syntax. Alter table, table name, alter column. මෙතනට set නෙමෙයි. එතනට එන්නේ මොකද්ද? drop. දැන් drop කරන්නනේ හදන්නේ. drop කරනවා කියන අයින් කරන්නේ. drop default. හරි. දැන් default එක අයින් කරන්න හදන්නේ. alter කියන්නේ වෙනස් කළ යුතු බව. ඔන ඊතලයක් දාලා ලියාගන්නකෝ. alter වෙනස් කළ යුතු බව හරි වෙනස් කළ යුතු බව ඊළඟට drop default කියන එකට ලියා ගන්න මේක highlight කරලා drop default කියන මේ set එකම හරි මේ දෙකම highlight කරලා හරි ඉරක් ඇඳලා හරි ඉවත් කිරීම පවතින ආවේනික අග ඉවත් කිරීම කියන්නකෝ ලියන්නකෝ එහෙනම් පවතින ආවේනික අග ඉවත් කිරීම පවතින ආවේනික අගය ඉවත් කිරීම පවතින ආවේනික අගය ඉවත් කිරීම
හරි පවතින ආවේනිකගේ ඉවත් කිරීම. දැන් ඒකට ලියමු. ඒකට උදාහරණයක් මේ ලියන්න යන්නේ. දැන් මෙතනට persons කියලා දාමු අපි. sorry මම capital ලියලා තියෙනවා. P E R S O N S persons. හරි. මෙතනට column name එක දෙමු city කියලා. ඉස්සෙල්ලා දීපු එකම දෙමු මෙතනට. පාර ක්ලික් වෙන්න හරි. city මෙතනට drop default හරි city කියන එක තමයි දැන් අයින් කරන්න යන්නේ හරි මම හිතනවා තේරෙන්නේ නැති කියලා ඊළඟට මාතෘකාව ලියන්න ප්‍රාථමික යතුර primary key කොහොමද බලමු SQL පාවිච්චි කරලා ප්‍රාථමික යතුරක් දාන්න හරි ප්‍රාථමික යතුර primary key primary key කියලා ලියන්න දන්නවනේ ප්‍රාථමික යතුර primary key මාතෘකාව PRIMARY ලියන්න වගුවක අඩංගු විය හැකි දත්ත වාර්තා වගුවක අඩංගු විය හැකි දත්ත වාර්තා වගුවක අඩංගු විය හැකි දත්ත වාර්තා නිශ්චිතව හඳුනා ගැනීම සඳහා වගුවක අඩංගු විය හැකි දත්ත වාර්තා නිශ්චිතව හඳුනා ගැනීම සඳහා අනන්‍ය අගයන් හෝ කිහිපයක් අනන්‍ය අගයක් හෝ කිහිපයක් ප්‍රාථමික යතුර ලෙස හඳුන්වයි. ප්‍රාථමික යතුර ලෙස භාවිතා කරයි කියලා. ප්‍රාථමික යතුර ලෙස භාවිතා කරයි. ප්‍රාථමික යතුර ලෙස භාවිතා කරයි. ඊළඟ ලියන්න වෙනම ඡේදකින් ප්‍රාථමික යතුර සඳහා භාවිතා වන උපලක්ෂණ 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 not null සහ not null not null not not null null not null සහ not null unique unique ලක්ෂණ අර්ථ දැක්වීම සමග unique ලක්ෂණ අර්ථ දැක්වීම සමග හිමිවන බැවින්
හිමි වන බැවින් එම తত্ত্বය when අර්ථ දැක්වීමක් අවශ්‍ය නොවේ. එම తত্ত্বය වෙන්වෙන්ව අර්ථ දැක්වීමක් අවශ්‍ය නොවේ. හරි. දැන් ඔන්න MySQL එකේදී කොහොමද primary key එකක් ලියන විදිය තමයි මේ කියන්නේ. primary key කියලා ලියනවා PRIMARY. හරි primary key KEY. හරි. ඊළඟට column name එකක් දෙනවා. col name කියලා මම දාන්නම්. col name වචන අතර හිස්තැන් තියන්න බෑ. underscore එක පාවිච්චි කරන්න පුළුවන් කියලා ඔයගොල්ලෝ දන්නවා. හරි. මේක තමයි primary key එකක් කියන syntax එක. හරි. MySQL ප්‍රකාශය. හරි. ඊළඟට මේක ලියන විදිය මම මේ පැත්තෙන් ලියන්නම්. අපි ඉස්සෙල්ලම create table කරන්න ඕනේ. table එකක් create කරන්න. create table person PERSONS person වරහණක් ඇරියා PID හරි PID int not now කියලා දෙන්න ඕන. ඒ කියන්නේ not now කියන අගයක් අනිවාර්යයෙන් තියෙන්න ඕන කියන එක. හරි. int not now. ඔන්නම ලියනවා. හරි. not null කියන එක ඕනනම් කමක් නැහැ කැපිටල් තිබ්බට ඒක ප්‍රශ්නයක් නෑ. not null. හරි. int කියන්නේ integer. int කියන එක අපි වෙනස් කරමු එතකොට. හරි. int ඊළඟට pname ඒ person ගේ නම pname හරි වාචා ඒ කියන්නේ දැන් මේක ඉස්සෙල්ලාගේ int වගේ මේක pname කියන එක වාචා මේව මතක ඇති කියලා මම හිතනවා වාචා කියන්නේ මොකද්ද int කියන්නේ මොකද්ද ඕව මතක තියෙන්න ඕනේ චා කියන්නේ මොකද්ද මේකත් not now අනිවාර්යෙන් නමක් තියෙන්න ඕන not now පාඩම් කරන්න ඔය VPN දාගන්න තිබෙන උනන්දුව මම දැක්ක පාඩම් කරන්න තිබ්බනම් හොඳයි කියලා දාලා තියෙනවා කට්ටිය. ඒ දැන් අපි ඇඩික්ට් වෙලා වගේ ඉන්නේ හැම දෙයකම සෝෂල් මීඩියා වලට ඒව නැතුනට පස්සේ අපි ඒක ලබා ගන්න කොහොම හරි උත්සාහ කරනවානේ. අර ඒ උනන්දුව ඉගෙන ගන්න දේවල් වලටත් අනේ මට මේක මතක නෑනේ මම මේක පාඩම් කරන්න ඕනනේ. එහෙම තියනවා නම් හොඳයි ඉතින්. හරි. අනික ඔයගොල්ලන්ට අගෝස්තු එක්සෑම් නිසා සෙල්ලම් කරන්න කාලයක් නැහැ. ඊළඟට සිටි එක. සිටි එකත් වාචාම තමයි. මම මේ වාචා කියන්නේ මොකද්ද කියලා කියන්නේ මේ වෙලාවේ. ඔයගොල්ලෝ බලන්න. හරි. අර ඉස්සර මතකද හැමදාම Python වල නිර්මාතෘ අහනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ කියනවා මෙයා තමයි Python වල නිර්මාතෘ. ඊට පස්සේ පස්සේ කාලෙකදී අහුවට පස්සේ මේ ජෝන් වොන් නිව්මාන් කියලා මතක නෑනේ. ජෝන් වොන් නිව්මාන්ද ගුඩෝ වොන් රිසියුම්ද කියලා මතක නෑ. ඒතකොට උත්තරේ ගුඩෝ වොන් රිසියුම් නේ. අර ඒ වගේ පැටලෙන්න පුළුවන්. හරි. ඒ නිසා පාඩම් කරන්න. දැන් ඇහුවොතින් කොහොමද Python වල කමෙන්ට් එකක් දාන්නේ කියලා මතක තියෙන්න ඕන. කොහොමද HTML කමෙන්ට් එකක් දාන්නේ කියලා මතක තියෙන්න ඕන. හරි? කොහොමද single line කමෙන්ට් එකක් HTML වල දාන්නේ කියලා මතක තියෙන්න. single line කමෙන්ට් එකක් කියන්නේ තනි පේලිය. පේලි ගොඩක කමෙන්ට් දාන්න පුළුවන්ද? ඔව්. කොහොමද ඒව දාන්නේ? හොයන්න ඕන. මතක නැත්තම් බලන්න ඕන. හැමදේම අතට ලැබෙනකන් ඉන්න එපා. මොකද A level නේ. O level වල නම් ටීචර්ලාගේ විභාගය කියලා හැමදේම අතට දෙනවා. හැබැයි A level කියන්නේ ටීචර්ලාගේ විභාගයක් නෙවෙයි ළමයිගේ විභාගය. අපි පන්ති යද්දිත් සර්ලා එහෙම තමයි කියන්නේ. ඔයගොල්ලෝගේ විභාගෙ මේක ඔයගොල්ලෝ තමයි මහන්සි වෙන්න ඕන කියලා. මොකද ලොකු විෂය පරාසයක් තියෙනවා.
පාඩම් කරන ගොඩක් දේවල් තියෙනවා. ඒ නිසා හරි. මේ ප්‍රයිමරි කී එක ලියන විදිහ මේ PID කියලා ලිව්වා. ඊළඟට වරහන වැහුවා. හරි නේද? ඔන්න ඔහොමයි ප්‍රයිමරි කී එකක් දාන්නේ. ප්‍රයිමරි කී එක මෙහෙම මේ විදිහට යටින් දාන්න පුළුවන්. හරි. මේක ලියා ගන්න. ප්‍රාථමික අතුරු කිහිපයක් අර්ථ දක්වන විදිහත් මම කියලා දෙන්නම්. ඔටෝ ඉන්ක්‍රිමන්ට් කියලා තිබ්බා තැනකදී මගෙන් ඇහුවා ඒ මොකක්ද ඒ කියලා මතක ඇති ඕන පස්සට පෙරලා බලන්න මං කෝ අද කියනවා කියලා ඔටෝ ඉන්ක්‍රිමන්ට් කියලා කියන්නේ අනුයාතව අග එක බැගින් වැඩි වෙනවා කියන එක. හරි? අන්සයින් කියන එක මතක ඇති නේද මේ not null වගේ අන්සයින් කියලා එකකුත් දානවනේ අන්සයින් කියන්නේ ධන අගයන් පමණක් භාවිතා කරනවා කියලා. ඒ වගේ ඔටෝ ඉන්ක්‍රිමන්ට් කියලා කියන්නේ අනුයාතව අගයන් එක බැගින් වැඩි වෙනවා කියලා. හරි. අගයන් එක බැගින් වැඩි වෙනවා අපි හිතමු මෙහෙම 44 තියෙනවා ඊළඟට එන එක ඔන්න ඔහොම. ඔහොම තව අංකයක් වැඩි ඊළඟට එන එක තව අංකයක් අනුයාතව අංක එක බැගින් වැඩි වෙනවා කියලා අගය එක බැගින් හරි ඔව් අගය එක බැගින් වැඩි වෙනවා. sorry අනුයාතව අගේ එක බැගින් වැඩි වෙන්නේ. ඒතර 44 45 ඔන්න 46 47 හරි. ඒක හොඳට highlight කරලා ලියන්න auto increment. මම ලියන්නම් මෙතනනේ. auto increment කලින් දුන්නේ නෑ මං හිතනවා. ලියන්න අනුයාතව අගය එක බැගින් වැඩි වේ. උදාහරණ 44 දීලා තිබ්බනම් එහෙම 45 46 එහෙම කවුන්ට් කරගන්න. ඊළඟ මාතෘකාව ලියන්න ප්‍රාථමික යතුරු වරහන් ඇතුලේ ප්‍රයිමරි කී කියලා ඉංග්‍රීසියෙන් ලියන්න. ප්‍රාථමික යතුරු වරහන් ඇතුලේ ප්‍රයිමරි කී කිහිපයක් අර්ථ දැක්වීම. කිහිපයක් අර්ථ දැක්වීම. කිහිපයක් අර්ථ දැක්වීම. primary key call එක call දෙක හරි කොහොම ලියාගන්න primary key call එක call දෙක ඔන්න ඔය විදිහට තමයි ප්‍රාථමික අතර කීපයක් අර්ථ දක්වන මේ syntax එක. හරි මම මේ ඉස්සරහ ලියනවා ඒක ලියන විදිය. හරි අපි create table මේ හැමතිස්සෙම create table කියලා ලියන්න ඕන හේතුව අපි table එකක් හදන්න ඕනනේ. create table. එතන table එකක නමක් දීලා තියෙනවා. ඔයාලා ඒ නම දාන්න. ගොඩක් වෙලාවට නමක් දෙයි. අපි හිතමු මේ වෙලාවේ table එකේ නම exam marks කියලා. exam marks MARKS හරි ඔන්න exam marks මේක මේ simple වලින් තිබ්බනම් හොඳයි වචන අතර hits තැන් තියන්න එපා exam hits තැනක් තියන්න ඕන underscore එකක් දාන්න marks හරි exam marks ඊළඟට st index ඒකේ ප්‍රරූපේ චා පහයි කියලා දාගමු පහයි not null කියන්නේ අනිවාර්යයිනේ not null ඊළඟට subject code අද උදේ ඉඳලා මම ෆ්‍රී හිටියේ උදේ ඉඳලා කරන්ට් එකක් තිබුණා කරන්ට් එක ගිහින් ආවේ 8ට වගේ හරි
මේ කියන්නේ හවස ගියේ 8ට නෙමෙයි sorry 7:00ට වගේ. ඔව් ඒ වෙලාවට. මේ දැන් ඉතින් ඔයගොල්ලන්ට කපන වෙලාවට නෙවෙයි අපිට කපන්නේ. තර එහෙම මේවා තියෙනවනේ. මේ චා කියන එක දාන්න ඕනේ කැපිටල් වලින් දාමු. ඔයගොල්ලෝ අනිවාර්යෙන් රෙකෝඩින්ග්ස් බලන්න. එක රෙකෝඩින් එක 3-4 පාර බැලුවා කියලා වැඩි වෙන්නේ නැහැ. හරි? නිකන් ප්ලේ වෙන්න හරි දාලා තියන්න. මගේ වොයිස් එක කැතයි කියලා හිතනවා නම් ඔයාගේ වොයිස් එකෙන් රෙකෝඩ් කරලා හරි යාළුවෙක්ගේ වොයිස් අහන්න ආස වොයිස් එකක් තියෙනවා නම් එහෙම රෙකෝඩ් කරලා හරි නැවත නැවත අහන්න. හරි එකම දේ අහන්න. දැන් පාඩම් කරන කම්මැලි නිදිමතයි නම් නැවත නැවත අහන්න. හරි සින්දුවක් හරි හදන්න පාඩම් වෙන්නේ නැති දේවල් වලට. හරි? ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් කලාවට දක්ෂයිනේ. මේ ළමයි කියන්නේ කොහොමද දක්ෂයිනේ කලාව පැත්තට. හරි? එතකොට කොහොම හරි මතක තියාගන්න විදියක් හදාගෙන වැඩ ටික කරන්න. මාක්ස්. ඉන්ට් ඊළඟට යාළුවන්ට කියලා දෙන්න. හරි? ඒකෙන් ගොඩක් දුරට මතක හිටිනවා. මාක්ස් දෙනවා ඉන්ට් එකක්. හරි? not null. උපරිම 100නේ තියෙන්න පුළුවන්. ඒකයි ඉන්ට් වලට වරහන් ඇතුලේ 3 කියලා දැම්මේ සංඛ්‍යා 3යි තියෙන්න පුළුවන්. 100. හරි? 100 තමයි වැඩිම අඩුම බිඳුව. ඔහොම මේ උපරිම 3ක් සංඛ්‍යා 3ක් තියෙන්න පුළුවන්. 3ට වැඩි වෙන්න බෑ. 1000ක් වගේ එන්නේ නෑනේ නේ. then not null. not null. not null කියන්නේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. grade. grade කියලා දෙමු චා. මම මේ ටිකක් කැපිටල් ලියලා ටිකක් සිම්පල් ලියන්නේ මේ ඔයගොල්ලන්ට අඳුන ගන්න ලේසි වෙන්න චා. ඒකටත් එකක් දෙමු. ඒ කියන්නේ grade එක Aද Bද Cද කියලා එක කැරක්ටර් එකයි තියෙන්න පුළුවන්. ඊළඟට primary key එකක් කලින් වගේම දෙමු. primary key st index subcode. හරි? ඔන්න මේක තමයි සංයුක්තය අතර. ඔන්න. හරි? ස්ටුඩන්ට් ඉන්ඩෙක්ස් එකක් ඕන, සබ්ජෙක්ට් කෝඩ් එකක් ඕන. එතකොට තමයි මේක සංයුක්ත අතරක් වෙන්නේ. හරි. මම මේ එකින් එකට දෙන්න හේතුව ඔය ඩමි මට නැත්නම් එක චුට්ටක් කරලා අනිත් ටික හිතා ගන්න කියලා කියන්න පුළුවන්. එහෙම කරන්නේ නැතුව මෙහෙම කරේ. ඔයාලට පැහැදිලි. එතකොට නෝට් එකක් වුණත් නේ හිතා ගන්න පුළුවන් නේ. ඕවා නිකන් ඉන්න ගමන් ලියලා පුරුදු වෙන්න. ඔයා තනියම ටේබල් එකක් හදනවා කියලා හිතලා හදන්න. මොකද ඇයි එහෙම ලියලා පුරුදු වෙන්නේ කියලා. ඔයා දන්නවා මේක nothing තේරෙනවා. හරිනේ කියලා පොත පැත්තකට දාලා හිටියොත් එක්සෑම් එකට ගියාම මේව මතක් වෙන්නේ නැහැ. හරි. එතන දීලා ඔයා ටේබල් එකක් හදනවා. ටේබල් එකේ ෆීල්ඩ් වලට. එහෙම නැත්නම් සිංහලෙන් කියන්නේ ක්ෂේත්‍ර. ක්ෂේත්‍ර වලට ඔන්න මෙතන ක්ෂේත්‍ර කීයක් තියෙද? st index 1යි. සබ්ජෙක්ට් කෝඩ් 2යි. මාක්ස් 3යි. ඊට පස්සේ 4යි. නේ? 4ක් තියෙනවා. එතකොට ඒ 4න් මේ දෙක ප්‍රයිමරි කී දෙක. ස්ටුඩන්ට් ID එකයි සබ්ජෙක්ට් කෝඩ් එකයි නේ. ඒවට යටින් ඉරි අඳින්නවා. හරි. ඒව තමයි එහෙම ටේබල් එකක් තමයි මේ නිර්මාණය කරලා තියෙන කියලා පොඩි අයිඩියා එකක් තියෙනවා. හිතන්නකෝ දැන් මම මෙතන ටේබල් එකක් දෙනවා. ටේබල් එකක් දීලා කියන ඔයාට මේකට කෝඩ් එක ලියන්න කියලා. දැන් මේකේ නම දෙනවා අපි හිතමු person කියලා. ඔන්න person මේ persons කියලා ටේබල් එකක් දීලා ඒකේ මම දෙනවා NID එක හරි ඔහොම දෙනවා. ඊට පස්සේ ඔයා create table අර ඒ විදිහට ලියන්න ඕන persons නේද? ඊට පස්සේ එයාගේ නම නම මේ NIC එක නම් ඒක primary key එක විදිහට නම දාලානේ තේරෙනවනේ. ලියන්න පුළුවන් වෙනවා. ඊළඟට ලියන මාතෘකාව අර්ථ දක්වන ලද වගුවක් සඳහා primary key සමග alt table භාවිතය
අර්ථ දක්වන ලද වගුවක් සඳහා primary key සමග alt table භාවිතය මාතෘකාව. primary key එකත් එක්ක alt table උත් භාවිතා කරන විදිය තමයි මේ syntax එක. syntax කියලා ලියා ගන්න. ඊළඟට paper කරලා බලන්න මේ පාවිච්චි කරලා ඔය ඇවිල්ලා paper වලට ඇවිල්ලා තියෙන SQL ප්‍රකාශන ලියන්න පුළුවන්ද කියලා. හරි? මට ඉතින් ඔයාලගේ පොත් බලන්න වෙන්නේ නැහනේ. ඔයාලා ළඟ නැහනේ. හරි? ඒ නිසා ඔයගොල්ලන්ට පොත්වල ෆොටෝස් ගහලා එවන්න පුළුවන්. හරි මට ඉඩ තියෙන වෙලාවට මම ගොඩාක් වෙලාවට ඔයගොල්ලන්ට පේනවා ඇති සතිය දවස් 5ෙම ඔන්ලයින් නැහැ. හරි? ඔන්ලයින් හිටියත් ඉන්නේ ඔය හවස 6න් පස්සේ වගේ. මොකද අපිට වැඩ කරන තැනට ෆෝන් අරන් යන්න දෙන්නේ නැහැ. හරි? ෆෝන් අරන් යන්න දෙන්නේ නැති නිසා ඉතින් ෆෝන් එක බලන්න විදියක් නැහැ. දැන් අර ඉස්සර මං චුට්ටක් ඇඩික්ට් වෙලා වගේ හිටියා. ෆෝන් එකට දැන් ඒක නැති වෙලා. දැන් ෆෝන් එක නැතුව ඉන්න පුළුවන් ඕන වෙලාවක. ඊළඟට ඔයගොල්ලෝ කිව්වා උදේ මේ ටිකක් වෙලාසනින් ක්ලාස් එක දාමු කියලා. හරි. ඒක දාමු. ඒක ප්‍රශ්නිකුත් නැහැ. ඔය උදේ 3ටත් එහෙම මං ක්ලාස් එක දාමු කියලා කිව්වේ. මට ඒ වෙලාවට දැන් නැගිටින්න පුළුවන්. හරි දැන් පුරුදු වෙලා. දැන් රෑ වෙනකන් තමයි මටත් ඉන්න බැරි. හරි. දැන් ඕගොල්ලන්ටත් එහෙම නිදිමත හැදෙනවනේ. ඒ නිසා අපි එක්ක උදේ වෙලාවක දාමු. නැත්නම් ඔය 7 ඉඳන් පුළුවන් කිව්වනේ. අද නම් කරන්ට් එක ගිහින් තිබුණේ. ඒ වෙලාවට මේ 7-9 වගේ කරමු. හරි. හරි. මේ විදිහට ලියන alt table name add primary key ඔන්න column name එකක් දෙනවා. හරි. ඔය විදිහට ලියව. ඔක තමයි syntax එක. මේක තමයි syntax එක. ඊළඟට ඒක ඉස්සරහින් හරි යටින් හරි ලියා ගන්න මේ එක ලියන විදිය. alt table persons add primary key column name එකට ලියමු PID. oh my god sorry PID ඔය විදිහට ලියන්න. හරි ඔන්න ඔය වගේ add කරනවා primary key එක. ඔච්චරයි. ඒ මාතෘකාවට තේ ඔන්න ඔය පොඩි කොටස විතරයි. ඊළඟ ලියන්න අර්ථ දක්වන ලද වගුවක් සඳහා පාස් පේපර් කරන්න පටන් ගන්න. හරි අපිට IP address පාඩමක් කරන්න තියෙනවා. ඔය මං කිව්වා e-commerce පාඩම් කරගන්න කියලා මම ළඟදීම ප්‍රශ්න දෙනවා. අර්ථ දක්වන ලද වගුවක් සඳහා primary key කිහිපයක් අර්ථ දැක්වීම. ඔයගොල්ලන්ට මං කියවනේ 1-2 පාඩම් වලින් ප්‍රශ්න 10ක් හදන්න කියලා. ඒක මට තාම ලැබුණේ නැහැ. දැන් ගොඩාක් කල් කියලා. ගිය අවුරුද්දේද මන්ද කිව්වේ. අර මතකද ළමයි පිරිමි ළමයි කලුතින් ක්ලාස් එකට ආවන්නේ දවස්වල මට මතකයි මං කිව්වා 1-2 පාඩම් වලින් ප්‍රශ්න 10ක් හදන්න අපි පොඩි ප්‍රශ්න මේ අහන වැඩසටහනක් වගේ කරමු කියලා. හරි. ඒතර කෝල් එකක් හරි අරන් කරන්න පුළුවන් ඒ වගේ පොඩි දෙයක්. හරි WhatsApp එකකින්. ඒ නිසා ඒ ප්‍රශ්න 10 අනිවාර්යෙන් හදලා දාන්න මේ වීඩියෝ එක බලලා ඉවරලා ඒක කරන්න පටන් ගන්න. හරි ලියුවනේද මාතෘකාව අර්ථ දක්වන ලද වගුවක් සඳහා primary key කිහිපයක් අර්ථ දැක්වීම. හරි. ලියන්න එකටත් alt table name add primary key column name col1 col2 කියලා දාන එක විතරයි තියෙන්නේ. හරි. col1 col2 තව ඇඩ් කරන්න ඕන ඕන විදිහට තමයි ඇඩ් කරන්නේ. col1 col2 හරි. දැන් ඊළඟට ලියන්න primary key ඉවත් කිරීම මාතෘකාව. primary key ඉවත් කිරීම
ඒකේ යටතේ ලියන්න ප්‍රාථමික යතුර ලක්ෂණය පමණක් ඉවත් වේ. ප්‍රාථමික යතුරු ලක්ෂණය පමණක් ඉවත් වේ. ප්‍රාථමික යතුරු ලක්ෂණය පමණක් ඉවත් වේ. හරි. ලියන්න මේකම alter table name add නෙමෙයි මෙතන drop. ඕනනම් පුළුවන් නම් ඔය මේ අර drop add ඒ වගේ පාට වෙනස් කරලා ලිව්වත් කමක් නෑ. drop primary key. හරි. column එකක් හරි දෙකක් හරි වෙන්න පුළුවන්. අපි එකක් විතරක් දාමු. එකක් තියෙනවා නම් ඒක අයින් කරලා දාන්න පුළුවන්. හරි. call එක drop. හරි. ඔක තමයි syntax එක. මේකෙන් තමයි ප්‍රාථමික යතුරු ඉවත් කරන්නේ drop. හරි. ඊළඟට මාතෘකාව ලියන්න ආගන්තුක යතුරු foreign key. FOREIGN foreign key. KEY. FOREIGN foreign key. ආගන්තුක යතුරු මාතෘකාව. ඒක යටතේ ලියන්න වගුවක් තුල පැවතිය හැකි ආගන්තුක යතුර සාමාන්‍ය උපලක්ෂණයක් ලෙස ඇතුළත් කර අනතුරුව ආගන්තුක යතුර ලෙස අර්ථ දැක්විය යුතු වෙයි. ඊළඟ ලියන්න ආගන්තුක යතුරු කිහිපයක් පවතී නම් ඒවා වෙන්වෙන්ව අර්ථ දැක්විය යුතුය. හරිද? හරි. අපි එහෙනම් අඳගමු වගුවක්. වගු තුනක්. හරි. මම මේ ටික මකන්නම්. හරි.
මෙතනින් එක්සැම්පල් කියලා හරි වගු තුනක් ඇඳගන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් බලා ගන්න වගු තුන ඇඳෙන විදිය. මේ කොලම් මේ වගුවේ කොලම්ස් 4යි රෝ 4යි තියෙනවා. හරි. මේ වගුව කොලම්ස් සාමාන්‍යයෙන් තියෙනවා ටිකක් වැඩිපුර. මම ඒක ඇඳනකන් ඉන්න. ඊළඟ වගුවේ කොලම්ස් වැඩි. මේකේ කොලම්ස් 3යි. ඊළඟ වගුවේ කොලම්ස් 2යි. හරි. මේ වගුවේ නම ස්ටුඩන්ට් කියලා දාගන්නකෝ. ස්ටුඩන්ට්. ස්ටුඩන්ට්. හරි. ස්ටුඩන්ට්. ස්ටුඩන්ට් වගුවේ ප්‍රයිමරි කී එක ST index. ST index. ඊළඟට ST index වලින් පස්සේ S name. ඊළඟට address ඊළඟට rank. හරිනේ මේක ST index. හරි ST index ඊළඟට S name ඊළඟට address ඊළඟට rank. හරි ඕක කොටස් මේ මම කියන්නේ rows 4ක් තියෙනවා කියලා. records 3යි තියෙන්නේ. 1යි 2යි 3යි. records 3යි. පළවෙනි record එකේ තියෙන දේවල් මම කියවන්නම්. ST index එක දාගන්න 101. මම ලියන්නේ ඔයාලා ලියන්න. ST index එක දාගන්න 101. එයාගේ S name එක දාගන්න හරි S name එක දාගන්න වරුණ. වරුණ. ඊළඟට address එක දාගන්න මාතර. address එක මාතර. නිකම් මාතර. rank එක 2 කියලා දාගන්න. rank එක 2. හරි. ඊළඟ එක්කෙනා 102. මලිති. ඊළඟ එක name එක මලිති. address එක 30. 30. rank එක 1. ඊළඟට 103. ඊළඟට එයාගේ නම දාගන්න සඳුනි. සඳුනි. ඔයාලා කැමති නමක් දාගන්න ප්‍රශ්නයක් නෑ. address එක ගාල්ල. ගෝල්. rank එක 3. හරි ඔන්න ඔය විදිහට පිර වෙන්නේ නැති මම අන්තිම එක ලිව්වා. හරි. ඊළඟට මේ වගේ තියෙනවා columns 3ක්. පළවෙනි column එකේ නම ලියා ගන්න ST index. දැන් අරකෙත් ST index තියෙනවා මේකෙත් ST index තියෙනවා. ඊළඟට course ID ඊළඟට grade. columns ටිකේ නම් ටික කිව්වේ course ID grade. ST index
course ID ඊළඟට grade. හරි මේ දෙකේ නම් යටින් ඉරි ඇඳ ගන්න. මේ වගේත් ඇඳ ගන්න. මේකේ ST index එක තමයි ප්‍රාථමික අතුර. මේකේ දෙකක් තියෙනවා ප්‍රාථමික අතුර. එකක් ST index අනිත් එක course ID. හරි මම මේක චුට්ටක් උඩට කරා නම් හොඳයි වගේනේ. හේතුව මේ ඉරි ගහන ඉඩක් නැහැ. උඩට කරා. ඔන්න හරි එතකොට ST index එකටත් ඉරක් ඇඳ ගන්න course ID එකටත් ඉරක් ඇඳ ගන්න හරි පල්ලෙහාට 9ක් තියෙනවා rows 9ක් record 9ක් තේරෙනවනේ record 9ක් මෙහෙම 9ක් පළවෙනි එක ලියා ගන්න මේ පැහැදිලි කරන්න හදන්නේ ආගන්තුක යතුරු මොකද්ද හිම හරි පළවෙනි එක ලියන්න මම එකක් ලියන්නම් 9ක් තියෙනවා යටට මේ වගේ 101 course ID එක IS 380 IS කියන එක capital ලිව්වත් ප්‍රශ්නයක් නැහැ capital ලියුම ඒක ලස්සනයිනේ IS 380 ඊළඟට grade එක යාට දෙන්න A එක grade එක A හරි ඊළඟ එක්කෙනා 101මයි index එක 101 course ID එක IS 416 IS 416 grade එක B IS 416 grade එක B IS 416 grade එක B ඊළඟට IS 417 grade එක B IS 417 grade එක B ඊළඟට IS 430 grade එක A grade එක A ST index ටික මම දීගෙන කියේ නෑනේ මම අන්තිමට ඒ ටික දෙන්න හරි මේගොල්ලෝගේ පිළිවෙලට අන්තිමට දෙන්න මේ ටික ලියන්නකො grade එකයි course ID එකයි IS 430 grade එක A ඊළඟ කෙනා IS 380 grade එක A grade එක A ඊළඟට IS 365 grade එක B grade එක B ඊළඟට IS 380 IS 380 දැන් බලන්න IS 380 උඩක් තියෙනවනේ කමක් නෑ යටත් ලියන්න IS 380 grade එක B grade එක B ඒ වෙන මේ වෙන ST index එකක් හරි ඒකයි primary keys දෙකක් තියෙන්නේ ඊළඟ එකන IS 417 grade එක A ඊළඟ එක්කෙන IS 365 grade එක B මේකේ 101 ඒවා පල්ලෙහාට 3ක් දාන්න මෙයත් 101 ඊළඟ එක්කෙනත් 101 ඊළඟ එක්කෙනා 102 ඊළඟ එක්කෙනත් 102 ඊළඟ එක්කෙනත් 102 102 ඒවා 3යි ඊළඟ එක්කෙනා 103 ඊළඟ එක්කෙනාට 103 ඊළඟ එක්කෙනාට 103 හරිනේ 9ට 9ක් තියෙනවා හරිනේ හරි මේකේ මාතෘකාව මන් දුන්නේ නැනේ මේක ස්ටුඩන්ට් ටේබල් එක වගේ මේ ටේබල් එකටත් නමක් තියෙනවා මේ ටේබල් එකේ නම ස්ටුඩන්ට් ST හරි මේ ටේබල් එකේ නම ස්ටුඩන්ට් සබ්ජෙක්ට් මාක් හරි oh my god type වෙලා නැහැ
student subject mark හරි ඊළඟට මේක ලියන්න course කියලා course හරි මේක course table එක. ඒ course table එකට column දෙකයි. පළවෙනි column එක චූටියට ගහගෙන ඊළඟ column එක ටිකක් course description එක ලියන්න තියෙන නිසා චුට්ටක් ලොකු වුණාට කමක් නැහැ. හරි. course ID description course ID description course description course description හරි ලියන්න ඒකේ course පහක් තියෙනවා. හරි records පහක් තියෙනවා. record පහක් ඇඳගන්න මෙහෙම පල්ලෙහාට පළවෙනි record එකේ අංකේ IS 380 IS 380 IS 380 ඒකේ නම database concept හරි database concept දැන් ඔයාලා බලන්න එකක් capital ලියන අනිත් එක simple ලියු කියලා. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔයාලා capital කැමති නම් capital ලියන. simple වලින් කැමති නම් simple වලින් ලියන්න. ඊළඟ එක IS 416 ඒකේ නම නම මේ course description එක operating system පාඩම හොඳට බලා ගන්න. theory ටික තමයි ඔයාලට පාඩම් කරන්න තියෙන්නේ. මම ගණන් ටික කියලා දුන්නා. හරි operating system ආයෙ කරනවද කියලා හො පාඩම කරමු. theory ටික තමයි උගන්වන්න තියෙන්නේ. ගණන් ටික හදුවන ගණන් දැන් මතක නැතුව ඇති. ගණන් ටික ආපහු බලා ගන්න. IS 417 සාමාන්‍ය මතක නැති වෙන එක normal. හරි බය වෙන්න ඒක වැඩි හිතන්න දෙයක් නෙවෙයි. ඔයාලගේ අතේමයි තියෙන්නේ අලුත් කරගන්න එක. හරි system analysis මම එක දවසකුත් කිව්වද කොහොමද මේ මට මොනවාද මේ සිංහල උගන්වපු සර් හැමදාම මේ දෙනවා පේපර් එකක් විනාඩි 15ක ලියන්න. පන්තියට ගිහලා වාඩි වෙලා නිකන් ඉන්න බෑ. විනාඩි 15ක පේපර් එකක් දීලා තියෙනවා. විනාඩි 15 නෙවෙයි පැය භාගයක් කරන් ලිව්වත් කමක් නෑ. ක්ලාස් එකට 8ට නම් ක්ලාස් එක අපිට 8 වෙද්දී පේපර් එක දෙනවා. 8යි කාලෙකට ඒක ලියන්න ඕනේ. ඊටු විනාඩි 15 වගේ සාකච්ඡා කරනවා. 8ට කලින් આવොත් 8ට කලින් පේපර් එක දෙනවා. ප්‍රශ්නයක් නෑ. මේ අපිම තමයි පේපර් එක බලන්නේ. හැමදාම එකම ප්‍රශ්න අහලා තියෙන්නේ. හරි. දැන් ඕගොල්ලෝගෙන් මම ඉස්සරහ Python වල නිර්මාතෘ කවුද? ඊට පස්සේ යවුවනේ database වල නිර්මාතෘ කවුද? මතක ඇති චෙන් කියලා කෙනෙක්. හරි හොයා නම් පාඩම් කරගන්න. හරි අර ඒ වගේ හැමදාම එකම ප්‍රශ්න. ඊට පස්සේ අපිට හිතෙනවා ඇයි මේ සර් එකම ප්‍රශ්න දෙන්නේ? අපි ඉතින් මේව දන්නවනේ. ඒ අය දන්නවද එහෙම එකම ප්‍රශ්න දෙන්නේ? අපිට අමතක වෙන නිසා. හරි? මේ ඕගොල්ලන්ට තියෙන ඉතින් පොත් පාඩම් කරන්න. හරි? දැන් මට එහෙම print out කරලා paper එකක් දෙන්න ඉතින් ඔයාලා මං ගාව නෑනේ. හරි? පොඩි අයට නම් මේ physical class කරනවා එතකොට නම් දෙනවා papers. මේ ඔයාලා නෑනේ ඉතින්. හරි. IS 365 අන්තිම එක ඒක web design. හරි. දැන් ඔන්න මේක පාට පෑන් වලින් යා කරගන්න මේ course ID එක primary key එක උනාට මේ වගුවේ ආගන්තුක යතුරු. මේ වගුවේ ආගන්තුක යතුරු.
ST ඉන්ඩෙක්ස් එක මේ වගේ ආගන්තුක යතුරු. හරි ඔන්න මේ දෙකට ඊතල දාලා තියෙන නේද දන්නවද? ඒවා ආගන්තුක යතුරු. මේ දෙකම එකට ගත්තට පස්සේ තමයි සංයුක්ත යතුරු කියලා කියන්නේ. හරි? මේ දෙකම එකට ගත්තට පස්සේ සංයුක්ත යතුරු. එහෙම නැත්නම් මේ දෙන තනි තනියෙන් ගත්තට පස්සේ ST ඉන්ඩෙක්ස් කියන්නේ ස්ටුඩන්ට් වගේ ආගන්තුක යතුරු, course ID කියන්නේ course වගේ ආගන්තුක යතුරු. හරි? මේ දෙක තමයි ආගන්තුක යතුරු. තේරෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ලියන තරුවක් දාලා සංයුක්ත යතුරක් ලෙස පවතින උපලක්ෂණ සංයුක්ත යතුරක් ලෙස පවතින උපලක්ෂණ ආගන්තුක යතුරක් ලෙසද පැවතිය හැක. ආගන්තුක යතුරක් ලෙසද පැවතිය හැක. ඊළඟට මාතෘකාව ලියන්න ආගන්තුක යතුර අර්ථ දැක්වීම. ආගන්තුක යතුර අර්ථ දැක්වීම. ආගන්තුක යතුර අර්ථ දැක්වීම. පළවෙනි තරුව ලියන්න ආගන්තුක යතුරු ලෙස භාවිතා වන උපලක්ෂණය 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 පළමුව සාමාන්‍ය පරිදි ආගන්තුක යතුරු ලෙස භාවිතා වන උපලක්ෂණය පළමුව සාමාන්‍ය පරිදි වගුව තුල ඇතුළත් කිරීම සඳහා වගුව තුල ඇතුළත් කිරීම සඳහා අර්ථ දැක්විය යුතුය. හරි? ඇතුළත් කිරීම සඳහා අර්ථ දැක්විය යුතුය. මම කියනවා වේග වැඩි නැත්නම් චුට්ටක් ආපහු රිවර්ස් කරලා බලලා ලියා ගන්න. හරි මම හිතනවා වේග වැඩි නැතුව ඇති කියලා. ඊළඟ තරුව එම උපලක්ෂණය ආගන්තුක යතුරු ලෙස අර්ථ දැක්වීම කරයි. ඊළඟ තරුව ආගන්තුක යතුරු කිහිපයක් වගුවක පැවතිය හැක. ආගන්තුක යතුරු කිහිපයක් වගුවක පැවතිය හැක. පළවෙනි එක අංක 1 තීරුව සාමාන්‍ය පරිදි අර්ථ දැක්වීම. තීරුව සාමාන්‍ය පරිදි අර්ථ දැක්වීම. හරි. කොහොමද දන්නවද අර්ථ දක්වන්නේ? SK කියන්නේ foreign key. FK call column එකේ නම දෙනවා call data type
data type එකකුත් දෙන්න එපායි. ඒක integer ද string ද typ චාද වාචාද ඔය වගේ. data type size. දැන් වාචා නම් නේද size එකක් දෙන්න පුළුවන්. 50ද 60ද එහෙම size. වරහන් වහන්. ඊළඟ තරුව ඊළඟට අංක 2 අංක 1 දාලා නෙවෙයි සාමාන්‍ය පරිදි අර්ථ දැක්වීම ලියුවේ නේද? අංක 1 තීරුව සාමාන්‍ය පරිදි අර්ථ දැක්වීම. ඒ යට තමයි FK call data type size. ඊළඟට 2 ආගන්තුක යතුරු ලෙස නම් කිරීම. ආගන්තුක යතුරු ලෙස නම් කිරීම. ආගන්තුක යතුරු ලෙස නම් කිරීම. foreign key FK call වරහන වහන්. ඊළඟට reference foreign key FK call ඊළඟට reference REFERENCES reference table table 2 PK call හරි කොහොම ලියන්න හරි හරි නේද එහෙනම් ඊටර ටික අපි ලබන සතියේ කරමු ඔයාලට මම අප්ලෝඩ් කරලා මේකේ ලින්ක් එක එවන්නම් පරණ පාඩම් ටික ආපහු මතක් කරගන්න හරි ඊට කලින් රෙකෝඩින්ග්ස් හම්බුනේ නැත්නම් ඒකත් මට චුට්ටක් කියන්න රෙකෝඩින් එක හම්බුනේ නැහැ කියලා. එහෙනම් ලබන සතියේ හම්බෙමු. ලබන සතියේ මේකෙන් මම ප්‍රශ්න අහනවා. හරි? තනියෙන් ලියාගන්න පුළුවන් වෙනවා.